නමස්කාර වේවා බුදුරුවනට සැමදා බුදු හිමි සරණ යමි. නමස්කාර වේවා තම්රුවනට සැමදා සදහම් සරණ යමි. නමස්කාර වේවා සංඝරුවනට සැමදා මහා සංඝ සරණ යමි. නමස්කාර වේවා තුනුරුවනට සැමදා තිසරණ සරණ යමි. සාදු සාදු සාදු. ගෞතම බුදුරජාණන් වහන්සේ වදාළ උතුම් ශ්‍රී සද්ධර්මයේ අපහට මහත් වූ අනුකම්පාවෙන් පෙන්වා දෙන අපගේ ගුරු දේවෝත්තම පරම පූජනීය පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට අපගේ නමස්කාරය වේවා. සාදු සාදු සාදු. ශ්‍රද්ධාවන්ත පින්වත්නි, ඊටම කලාතුරකින් තමයි මේ ලෝකයට බුදුරජාණන් වහන්සේ නමක් පහළ වෙන්නේ. ඒ පහළ වුණ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෙක් වෙන්න ලැබීම ඒ කෙනාගේ ජීවිතයට බොහෝම වටිනවා. සතර අපායේ වැටි වැටි ආපු ජීවිතේ සුගතිය කර අරගෙන යන්න ඒ සරණ යාට උපකාර වෙනවා. බුදුරජාණන් වහන්සේ වදාළේ යේ කේචි බුද්ධං සරණං ගතාසේ නතේ ගමිසන්ති අපාය. යම් කිසි කෙනෙක් බුදුරජාණන් වහන්සේ සරණ ගියා නම් ඒ කෙනා අපාය යන්නේ නැහැ. පහාය මානුසං දේහං දේවකාය පරිපූර්ණසන්ති. ඒ කෙනා මේ මිනිස් ශරීරය අත්හැරලා දානකොට දෙවියන් අතර උපදිනවා කියලා භාග්‍යවතුන් වහන්සේ දේශනා කළා. එහෙමනම් බලන්න මේ සරණක තියෙන යහපත. අපි බුදුරජාණන් වහන්සේ සරණ ගියාම අපේ ජීවිතේ සතර අපායෙන් මුදව ගන්න ඒ වාසනාවන්ත ශ්‍රාවකයට පුළුවන්. ඒක පින්වත්නි සිද්ධ කරන්නේ ධර්මයෙන්. ධර්ම ශ්‍රවණය කරලා යෝනිසෝ මනසිකාරයෙන් පැහැදිය යුතු තැන මනාකොට පහදිනවා නම් ආන්නේ කෙනාගේ ජීවිතේ සුගතියට සකස් වෙනවා. ඒ පැහැදුණු සිතින් යුක්තව නිවන් මාර්ගයේ පුරුදු කළොත් සදාටම සතර අපායෙන් නිදහස් වෙලා ඒ අමා මහ නිවන අවබෝධ කරගෙන සුගති දුගති කියන සියලු ලෝකයන් නික්ම ගිහින් සංසාර දුකින් අත මිදෙන්නත් ඒ වාසනාවන්ත ශ්‍රාවකයාට පුළුවන්කම තියෙනවා. එතින් මේ සෑම දෙයකටම ධර්ම ශ්‍රවණය කියන එක අනිවාර්යයි. අහන ලද ධර්මයකින් තමයි ශ්‍රාවකයෙකුට යහපත උදා කරගන්න තියෙන්නේ. ඉතින් මේ සියලු යහපත කැඳවා දෙන ධර්මයේ යම් කිසි කෙනෙක් දන් දෙනවා නම් ආන්නේ කෙනා තමන්ගේ ජීවිතේට අග්‍ර වූ ධර්ම දානමේ පින සම්පූර්ණ කරගන්නවා. ඉතින් අද දවසේ මේ දහම් ප්‍රදීප වැඩසටහන සඳහා අනුග්‍රහය දක්වන්නේ පින්වත් චරිතා චතුරන්දි මහත්මිය ඇතුළු පවුලේ සියලු දෙනා විසින්. ඉතින් පින්වත්නි බොහෝම සතුටු වෙන්න තමන්ගේ ජීවිතයට බොහෝ කල් හිතසුව පිණිස පවතින සැපගෙන දෙන අමා මහ නිවන පිණිස පවතින උදාර වූ ධර්ම දානමේ පිනක් සම්පූර්ණ කරගත්තා කියලා. පින්වත්නි බුදුරජාණන් වහන්සේ සියලු දෙනා වහන්සේලාම අරහත්ත්වයට කැඳවන දහම් පරයයක් තමයි පාරායන වර්ගයේදී දේශනා කළේ. දැන් ඔබ මේ වෙනකොට මේ දහම් ප්‍රදීප වැඩසටහනින් පාරායන වර්ගයේ සියලුම දේශනා ඔබ ඉගෙනගෙන අවසానයි. ඊයේ දවසේ ඔබ අවසාන දේශනාව වන
පිංගිය සූත්‍රය ඉගෙන ගත්තා. දැන් මේ පිංගිය කියන බ්‍රාහ්මණයා ධර්මයේ ශ්‍රවණය කරන අතරේ භාග්‍යතුන් වහන්සේ ධර්මයේ දේශනා කරන අතරේ නිතර මතක් වුණා යම් කාරණාවක්. මොකක්ද ඒ කාරණාව? අනේ අපේ ගුරු දේවයන්ටත් ඒ බාවරී තාපසින් වහන්සේටත් ධර්මයේ දෙන්න නැත්නම් කොච්චර හොඳද කියලා. ඉතින් අර ගුරුවරයාව ආදරෙන් සිහි කරද්දී අරහත්ත්වයේ දක්වාම හිත මෙහෙය ගන්නට බැරි වුණා. ඉතින් අනාගාමී ඵලයට තමයි දේශනාව අවසානයේපත් උනේ. ඊළඟට ආයත් වීරියෙන් කටයුතු කරලා අනාගාමී බවට පත් වුණ පිංගිය භික්ෂුව පිංගිය මහරහතන් වහන්සේ බවට පත් වුණා. 80 මහා ශ්‍රාවකයන් වහන්සේලා අතර කෙනෙක් බවට පත් වුණා. ඉතින් දැන් ඔය අජිත, තිස්සමෙත්තෙය, පුන්නක, දෝතක ආදී පිරිස ප්‍රශ්න අහලා සියලු දෙනාම කියලා කිව්වේ 16,000 දෙනෙක්. ඒ දේශනා 16 අහලා උතුම් අරහත්ත්වේ සාක්ෂාත් කළා. ඉතින් බුදුරජාණන් වහන්සේ ඔය විදිහට ඉදම වෝච භගවා මගදේසු විහරන්තෝ පාසානකේ චේති. බුදුරජාණන් වහන්සේ මගදී පාසානක කියන චෛත්‍ය ස්ථානයේ වැඩ වාසය කරමින් තමයි මේ 16 දෙනෙක් වූ බමුණන් ප්‍රදාන පිරිවරට මේ අහන තමන්ගේ ජීවිතය ගැන අහන ප්‍රශ්නයන්ට බුදුරජාණන් වහන්සේ පිළිතුරු අදාළේ. ඒක මේකස්ස චේපි පඤ්ඤස්ස අත්තමඤ්ඤාය ධම්මමඤ්ඤාය ධම්මානු ධම්මං පටිපජ්ජේය ගච්ඡේ ඒව ජරා මරණස්ස පාරං. හරි ලස්සනයි. ඉතින් දැන් බුදුරජාණන් වහන්සේ මේ එක් ප්‍රශ්නයන්ට අදාළව පිළිතුරු දේශනා කරද්දී මේ අය මොකද කරන්නේ? මනාකොට අර්ථය තේරුම් ගත්තා. ඊළඟට හොඳට ධම්මමඤ්ඤාය ධර්මයත් හොඳට මේ පිරිස තේරුම් ගත්තා. ඊළඟට ධම්මානු ධම්මං පටිපජ්ජේය මේ පිරිසේ වාඩි වෙලා ඉන්න ආසනයේම ධර්මානු ධර්ම පටිපදාවට පැමිණුණා. ගච්ඡේ යේව ජරා මරණස්ස පාරං. සියලු දෙනාම මේ ජරා මරණයන්ගෙන් එතරට වැඩියා. සියලු දෙනාම අමා මහ නිවන සාක්ෂාත් කළා. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පාරං ගමනීයා ඉමේ ධම්මාති. සසරින් එතර කරවන මේ ධර්මයට තස්මා ඉමස්ස ධම්මපරියායස්ස පාරායනත්වේ ආදි වචනං. ඒක නිසා මහණෙනි මේ ධර්ම පරියායට පාරායන කියලා නම් කරනවා කියලා අපගේ භාග්‍යවතුන් වහන්සේමයි මේ වර්ගයට පාරායන කියලා නම තිබ්බේ. ඊළඟට දේශනා කරනවා අජිතෝ තිස්ස මෙත්තේයෝ පුන්නකෝ අත මෙත්තගු. දැන් අජිත බ්‍රාහ්මණයත් ඒ වගේම තිස්ස මෙත්තේය කියන බ්‍රාහ්මණයත් පුන්නක කියන බ්‍රාහ්මණයත් මෙත්තගු කියන බ්‍රාහ්මණයත් දෝතකෝ උපසීවෝච දෝතක කියන බ්‍රාහ්මණයත් ඒ වගේම උපසීව කියන බ්‍රාහ්මණයත් නන්දෝච අත හේමකෝ නන්ද කියන බ්‍රාහ්මණයත් ඒ වගේම හේමක කියන බ්‍රාහ්මණයත් තෝදෙය්‍ය කප්පා දුභයෝ තෝදෙය්‍ය කියන බ්‍රාහ්මණයත් කප්ප කියන බ්‍රාහ්මණයත් ඒ වගේම මහා නුවණැති ජතුකන්නිච පණ්ඩිතෝ මහා නුවණැති ජතුකන්නි බ්‍රාහ්මණයත් භද්‍රාඋදෝ උදයෝච භද්‍රාඋද කියන බ්‍රාහ්මණයත් ඒ වගේම උදය කියන බ්‍රාහ්මණයත් පෝසාලෝ වාපි බ්‍රාහ්මනෝ පෝසාල කියන බ්‍රාහ්මණයත් මෝගරාජාච මේධාවි මහා නුවණැති මෝගරාජ බ්‍රාහ්මණයත් පිංගියෝච මහයිසි මහා ඍෂි වූ පිංගිය බ්‍රාහ්මණයත් මේ සියලු දෙනාම ඒතේ බුද්ධං උපාගංචුං
සම්පන්නං චරණං ඉසින් පුච්චන්තා නිපුනේ පඤ්හේ බුද්ධ සෙට්ඨං උපාගමුං. හරි ලස්සනට භාග්‍යතුන් වහන්සේ වර්ණනා කරනවා විජ්ජාචරණ ගුණයෙන් යුතු ශාස්ත්‍රඥ වහන්සේ ළඟට මේ පිරිස ආවා කියනවා. පින්වත්නි, විජ්ජාචරණ සම්පන්න ගුණය බුදුරජාණන් වහන්සේට තිබුණා 15 චරණ ධර්මයන්. එතකොට අපගේ භාග්‍යවතුන් වහන්සේ සීලයෙන් යුක්තයි. ඒ වගේම ඉන්ද්‍රිය දමනයෙන් යුක්තයි. ඉන්ද්‍රිය සංවර සීලයෙන් යුක්තයි. ඒ වගේම නොනිදා භාවනා කිරීම භාග්‍යවතුන් වහන්සේ තුල තිබුණා. ඊළඟට භෝජනයේ පමණ දන වැළඳීම, භෝජනයේ මාත්‍රාඥතා බුදුරජාණන් වහන්සේ ළඟ තිබුණා. ඊළඟට බුදුරජාණන් වහන්සේ ළඟ තිබුණා සප්ත ධර්මයන්, ශ්‍රද්ධාව තිබුණා තමන් වහන්සේගේ ගුණ දහම් ගැන. ඊළඟට පවට ලැජ්ජාව තිබුණා. ඊළඟට පවට බය තිබුණා, හිරියොත්ප්ප. ඊළඟට වීරිය තිබුණා, සිහිය තිබුණා. ඊළඟට සමාධි, ප්‍රඥා කියන මේ සප්ත ධර්මයන් අපගේ භාග්‍යතුන් වහන්සේ තුළ තිබුණා. මේවත් අයිති චරණ ධර්මයන්ට. ඊළඟට අපගේ බුදුරජාණන් වහන්සේ ළඟ භාග්‍යතුන් වහන්සේ තුළ පරිපූර්ණව තිබුණා සතරක් වූ ධානයන්. පළවෙනි ධානය, දෙවෙනි ධානය, තුන්වෙනි ධානය, හතරවෙනි ධානය කියන මේ ධාන යන්ට භාග්‍යතුන් සුවසේ සමවදිනවා. සුවසේ ධාන තුල ඉන්නවා. සුවසේ ධානයෙන් නැගී සිටිනවා. ඔය ඔක්කොම පින්වත්නි චරණ ධර්මයන්. ඒ චරණ ධර්මයන් මත පිහිටලා බුදුරජාණන් වහන්සේ තුල හටගත්ත ප්‍රඥාව, විද්‍යාව. ඒ විද්‍යාවන්ට කියනවා ෂඩ්ඩභිඥා කියලා. ඒ වගේම ෂඩ් අසාධාරණ ඥාන තිබුණා. ඒ වගේම දසබල ඥාන තිබුණා. විශාරද ඥාන තිබුණා. මේ ඔක්කොමයිති විද්‍යාවටයි. එතකොට මේ අනේක ගුණයෙන් යුතු විජ්ජාචරණ ගුණයෙන් යුතු මහා ඍෂිවර වූ සම්මා සම්බුදු සමිදානන් වෙත පැමිණියෝය මේ හැමදෙන. ඒ විද්‍යාචරණ ගුණයෙන් බබලන ශාස්ත්‍රඥ වහන්සේ ළඟට තමයි මේ ප්‍රධාන ගෝලියෝ 16 දෙනා තමන්ගේ ශිෂ්‍ය පිරිවර වූ 16000ක් දෙනා පැමිණුනේ. කියනවා පුච්චන්තා නිපුනේ පඤ්ඤේ ඉතා සියුම් වූ ප්‍රශ්න මේ අය බුදුරජාණන් වහන්සේගෙන් ඇහුවා. දැන් ඔබ මේ දේශන ඔක්කොම ශ්‍රවණය කරලා ඉන්නේ. එතකොට බලන්න කොයිතරම් මේ ගැඹීර ප්‍රශ්නද මේ පිරිස ඇහුවේ. ඒ ප්‍රශ්න අහලා පිළිතුරු දෙනකොට මේ පිරිස එක්කෙනා බැගින් අරහත්ත්වයටපත් වුණා. ඊළඟට දේශනා කරනවා තේසං බුද්ධෝ ව්‍යාඛාසී පඤ්ඤේ පුට්ඨෝ යථා තතං පඤ්හානං වෙය්‍යාකරණේන තෝසේසි බ්‍රාහ්මනේ මුනේ. මේ අහන සෑම ප්‍රශ්නයකටම බුදුරජාණන් වහන්සේ ඒ අය බලාපොරොත්තු වෙන්නේ යම් ආකාරයකින්ද ඒ ආකාරයෙන්ම භාග්‍යවත් බුදු සමිදානෝ පැවසූ සේක ඇති විලසට ලෝකේ පවත්නා වූ යම් ධර්මයක් ඇද්ද ඒ ධර්මයේ ආකාරයෙන්ම අහපු ප්‍රශ්නවලට ලබා දුන්නා. ඊළඟට කියනවා ඒ සම්බුදු සමිදානෝ සියලු ප්‍රශ්න විසඳීමෙන් ඒ පින්වත් බමුණු පිරිස පත් කළෝය මහ සතුටට. තෝසේසි බ්‍රාහ්මනේ මුනි. දැන් ඒගොල්ලෝ අහන හැම ප්‍රශ්නටම භාග්‍යතුන් වහන්සේ පිළිතුරු දෙද්දී සැක නැතුව බෙදා දක්වාදී ධර්මයේ මේ පිරිස ගොඩාක් සතුටටපත් වුණා. ඊළඟට දේශනා කරනවා තේතෝ සිතා චක්ඛුමතා බුද්ධේනා දිච්ච බන්දුනා බ්‍රහ්මචර්ය මචරින්සු වරපඤ්හස්ස සන්තිකේ.
දේශනා කරනවා දහම්මස් ලබාගත් සූර්ය වංශයේ ඉපදුන ඒ සම්බුදු සමිදානන් විසින් ඒ සියලු දෙනාම ප්‍රශ්න විසඳීමෙන් සතුටු කරද්දී ඒ සියලු දෙනාම ඒ මහා ප්‍රඥාවන්ත වූ මහා පැනසරාණන් වහන්සේ ළඟ සසුන් බඹසරේ හැසිරෙන්න පටන් ගත්තා කියනවා. දැන් භික්ෂුභාවයට පැමිණුණා. මේ සියලු දෙනාම පින්වත්නි මේ ඒහි භික්ෂුභාවයෙන් තමයි පැවිද්ද ලබන්නේ. දැන් මේ අය එන්නේ අඳුන් දිවිසම් දරාගෙන, ජටා මඩලු දරාගෙන තාපස පැවිද්දෝනේ. එතකොට මේ සියල්ල අඳුන් දිවිසම් ඊට පස්සේ ගිනි පුදන උපකරණ මේ ඔක්කොම අතුරුදහන් වෙලා කෙස් රැවුල් ඉවත් වෙලා අඳුන් දිවිසම් අයින් වෙලා මනාකොට සිවුරු පෙරවිලා හිස කෙස් අයින් වෙලා රැවුල අයින් වෙලා ඊට පස්සේ මනාකොට ඉස්තවිරයන් වහන්සේලාසේ සිවුරු පොළවල මහා ශික්ෂාකාමී සංඝ පිරිසක් පහළ වුණා. ඒ භාග්‍යතුන් වහන්සේ හෘදයෙන්. ඉතින් මේ පිරිස භාග්‍යතුන් වහන්සේ ළඟ බඹසරේ හැසිරුණා. ඒක මේ කස්ස පඤ්හස්ස යථා බුද්ධේන දේසිතං තථායෝ පටිපජ්ජේය ගච්ඡේ පාරං අපාරතෝ. මේ සෑම එක එක ප්‍රශ්නයකටම මොනිඳුන් වදාළ පිරිතුරු යම් කිසි කෙනෙක්ගේ විදිහටම පිළිපදිනවා නම් මෙතර තියෙන සංසාර ජීවිතය අත්හැරලා අමා මහ නිවන නම් වූ එතෙර බලා ඒ සියලු දෙනාම පිය නගන්නේ කියලා සඳහන් වෙනවා. එතකොට බලන්නේ භාග්‍යතුන් වහන්සේගේ ධර්මයේ ගැන හිත පහදවාගෙන මේ ජරා මරණ දුක්ඛ දෝමනස්යන්ගෙන් පිරි මෙතර වූ සසරින් අමා මහ නිවන නම් වූ එතරට ඒ භාග්‍යතුන් වහන්සේ කියන පිළිවෙලින්ම හැසිරෙනවා නම් පුරුදු කරනවා නම් ආන්නේ පිරිසට අමා මහ නිවන බලා එතර බලා යන්න පුළුවන් කියනවා. අපාරාපාරං ගච්ඡේය භාවෙන්තෝ මග්ග මුත්තමං මග්ගෝ සෝපාරං ගමනාය තස්මා පරායනං ඉතේ. උතුම් දහම්මග වඩමින් මෙතර නම් වූ සසරින් ආන්නේ අය එතරටම යනවා කියනවා. අමා මහ නිවන් දෙන මග එතර බලා රැගෙන යන නිසාම සසරින් එතරට යන අරුතින් පාරායන කියලා මේ වර්ගයට කියනවා කියලා දේශනා කළා. දැන් මේ පාරායන වර්ගයේ සියලු ගාථා අහපු සියලු දෙනා අමා මහ නිවන දැක්කා. දැන් පිංගියගේ හිතේ උදාර අදහසක් තිබුණ මුලින් ඉඳලා ගුරු දේවයන් වහන්සේට ධර්මයේ දෙන්න. දැන් පිංගිය මහරහතන් වහන්සේ බාවරී තාපසින් වහන්සේ වාසය කරන ඒ අස්සක රට බලා පිටත් වෙනවා. ඉතින් දැන් බාවරී තාපසින් වහන්සේ ළඟට ගිහිල්ලා ඔහු මෙහෙම කියනවා. පාරායන මනුගායිසං යථා දක්ඛි තථා අක්ඛාසී විමලෝ භූරි මේධසෝ නික්ඛාමෝ නිබ්බනෝ නාගෝ කිංස හේතු මුසාභනේ කියනවා. අපි සියලු දෙනාම පාරායන ගාථාවන් ශ්‍රවණය කළා. ඇයි දැන් මේ 16 දෙනාම 16000ක් පිරිවර සමග එකට සිටිති තමයි මේ දේශන ඔක්කොම භාග්‍යතුන් වහන්සේ කරන්නේ. දැන් පිංගියත් මේ දේශනා 16 මැහුවා. දැන් පිංගිය බාවරීට කියනවා මම දැන් පාරායන ගාථාවන් අහපු කෙනෙක් විදියට මම මේ භාග්‍යවතුන් වහන්සේ වදාළ පිළිවෙලින්ම පාරායන ගාථාවන් මම ඔබට කියන්නම්.
සම්බුදු සමිදානන් මේ සදහම් යම් ආකාරයකින් අවබෝධ කළේ ඒ ආකාරයෙන්ම භාග්‍යවතුන් වහන්සේ තමන් වහන්සේ අවබෝධ කළ ආකාරයෙන්ම අපිට මේ හැම දෙයක්ම පෙන්ලා දුන්නා. නිමල විපුල ගුණයෙන් යුතු බුදුරජාණන් වහන්සේ නිමල ගුණයෙන් යුක්තයි. ඒ වගේම ගම්බීර ප්‍රඥාවෙන් බබලනවා. ඒ වගේම නික්කාමෝ බුදුරජාණන් වහන්සේ කාමයන් කෙරෙහි ඇල්මක් නැහැ. ඒ බුදු හිතේ මේ ඇහැට පේන රූප වලින් භාග්‍යතුන් වහන්සේ වසඟ කරන්න බෑ. කනට ඇහෙන ශබ්ද වලින් භාග්‍යතුන් වහන්සේ වසඟ කරන්න බෑ. නාසයට දැනෙන ගඳ සුවඳින්, දිවට දැනෙන රසයෙන්, කයට දැනෙන පහසින් භාග්‍යවතුන් වහන්සේ වසඟ කරවන්න බෑ. දැන් භාග්‍යවතුන් වහන්සේ දන් වළඳද්දී බුදුරජාණන් වහන්සේ බත් පිඩ ගුලි කරලා මුව මඩලට කිට්ටු කරනකොට ඒ ළඟ සිටින දෙවිවරු ඒ සෑම බත් පිඩකටම දිව්‍ය ඕජස බහලනවා කියනවා. ඒතර සෑම ආහාර පිඩක් සමගම බුදුරජාණන් වහන්සේ දිව්‍ය රස වළඳනවා. හැබැයි භාග්‍යවතුන් වහන්සේගේ හිත ඒ දිව්‍ය රසයේ ඉදිරියවත් සැලෙන්නේ නැහැ. තව්තිසා දෙව්ලොවට වැඩියහම සක්දෙවිඳුගේ ආසනයේ තමයි බුදුරජාණන් වහන්සේට පූජා කරන්නේ. පාණ්ඩු කම්බල සෛලාසනේ මත වැඩ සිටිද්දිත් දිව්‍ය ආසන මත වැඩ සිටිද්දීවත් දිව්‍ය පහසටවත් භාග්‍යතුන් වහන්සේගේ සිතෙහි වෙනසක් කරන්න බෑ. මාගන්ධිය සරසගෙන ඇවිල්ලා මේ දුව සරණ බන්ධනය කරගන්න ඔය කසාවත දාන්න පැත්තකට ඔය ශ්‍රමණ ජීවිතය අත්හැරලා මේ දුව සරණ කරගෙන වාසය කරන්න කියද්දී මාගන්ධියගේ රූපේටවත් ඒ බුදුරජාණන් වහන්සේගේ හිත වෙනස් වුන්නේ නැහැ. තණ්හා රති රගා මාර දුවරු ඇවිත් 300කගේ වෙස් අරගෙන විප්‍රකාර කරද්දී මනුස්ස ස්වභාවිකම ගියපු දිව්‍ය රූප ඇස් දෙකට පෙනෙද්දී වත් භාග්‍යතුන් වහන්සේ කාමයට වසඟුන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ නික්කාමෝ කාමයන්ගෙන් නික්ම ගිහින් හිටියේ කියනවා. ඊළඟට නිබ්බනෝ නාගෝ බුදුරජාණන් වහන්සේගේ හද මඩල නිවිලා තිබුණේ. රාගය නැමැති ගින්න නිවලා දාලා තිබ්බේ. ද්වේෂය නැමැති ගින්න නිවලා දාලා තිබ්බේ. මෝහය නැමැති ගින්න නිවලා දාලා තිබ්බේ. iriසියාවෙන් හටගන්න, ක්‍රෝධයෙන් හටගන්න ගිනි ඔක්කොම භාග්‍යවතුන් වහන්සේ නිවා දමලා තිබ්බේ. නිවි ගිහින් සිසිල් වෙලා වැඩ හිටියේ. කිස්ස හේතු මුසාබනේ. ඉතින් ලෝකනාථ මුනිදානන් මෙපමණ ගුණ ධර්මයන්ගෙන් සෝභමාඩු වැඩ සිටිද්දී කුමන කාරණයක් උදෙසා නම් අපිට බොරුවක් කියන්නද? දැන් මේ බාවරේ තාපසින්හාසගේ හිත පහදවන්නයි මේ කියන්නේ. බුදුගුණ කියා කියනවා. ඇයි බුදුරජාණන් වහන්සේ අපිට බොරුවක් කරන්නේ? බුදුරජාණන් වහන්සේ වදාළේ සත්‍යක්මයි කියනවා. ඉතින් මේ භාග්‍යතුන් වහන්සේගේ බුද්ධ වචනේ අහගෙන මම මේ පාරායන ගාථා අහගෙන ඒ අනුව තමයි මම මේ දැන් ඔබට ගයන්නේ කියනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ ගැන ආයිත් ලස්සනට ගුණ වර්ණනා කරනවා. පහේන මල මෝහස්ස මාන මක්කප්පහයිනෝ හන්දාහං කෙත්ත ඉස්සාමි ගිරං වන්නූප සංහිතං. බුදුරජාණන් වහන්සේ මේ කෙලෙස් මලකඩ බුදුරජාණන් වහන්සේම වදාළ මේ රාගය කියන්නේ මලකඩක්. ඒ රාගයේ ස්වභාවය තමයි අපේ ජීවිතය තුළම ඇති වෙලා ඒ රාගෙන් අපේ ජීවිතේ විනාශ කරන එක. බුදුරජාණන් වහන්සේ වදාලා අයසාව මලං සමුට්ටිතං තදුට්ටාය තමේව කාදති. යකඩේ හැදෙන මලකඩ විසින් යකඩේම කාදමන්නේ යම්සේද මේ රාගයත් එසේමයි. දැන් බලන්න අපේ හිත ඇතුලේ හැදෙන්නේ මේ රාගය කියන එක. ඊට පස්සේ රාගෙන් යට වූ සිතින් කාය දුස්චරිතය කරනවා, වචී දුස්චරිතය කරනවා, මනෝ දුස්චරිතය කරනවා, නොයෙකුත් වද බන්ධනයන්ට ලක් වෙන පව් කරනවා. ඊට පස්සේ තමන්ගේ ජීවිතේ රාගය නිසා විනාශ වෙනවා. ඊළඟට භාගතුන් වහන්සේ වදාළ ද්වේෂය කියන්නේ මලකඩක්.
දැන් බලන්න මීට කල්ප 5කට කලින් භාග්‍යවතුන් වහන්සේව වෛරක්කාරයෙක් විදියට දේවදත්ත හිතුවේ නැත්නම් මම ආත්මයක් ගානේ පස්සෙන් එන්නම් කියලා වෛර බැඳගත්තේ නැත්නම් දේවදත්ත අද මේ වෙනකොට දේවදත්ත අමා මහ නිවන අවබෝධ කළා. දැන් බලන්න මේ ද්වේෂය කියන මලකඩ ද්වේෂයේ වැඩිවීමෙන් ක්‍රෝධේ බවට පත් වුණා. ක්‍රෝධේ වෛරේ බවට පත් වුණා. වෛරේ බද්ධ වෛරය බවට පත් වෙලා එදා සේරි වාණිජ ජාතකේ කච්චපුට එදා ගන්තරේදී වැලි අතට අරගෙන මම මේ වැලි කැටයක් ගානේ උඹේ පස්සෙන් එන්නම් කියලා ද්වේෂයම වැඩුවේ නැත්නම් ද්වේෂය කියන මලකඩ දියුණු කරගත්තේ නැත්නම් ඒ හිත එච්චර පිරෙන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ බෝසත් අවදියේ දෙවියන් අතරට යද්දී දේවදත්ත බෝසතාණන් වහන්සේට හානි කරලා හේම නිරේ වැටෙනවා. ආයි බොහෝ කාලයකට හම්බෙන්නේ නැහැ. එතකොට බලන්න ද්වේෂයේ විසින් සත්වයාට කොච්චර හානියක් කරනවද? අපගේ බුදුරජාණන් වහන්සේ සම්මා සම්බුද්ධත්වයට පත් වෙලා වැඩ සිටිද්දී දේවදත්ත භාගතුන් වහන්සේට නොකලේ මොනවාද? භාගතුන් වහන්සේට ගල් පෙරළුවා. දුනුවායන් යෙදෙව්ව භාගතුන් වහන්සේ ඝාතනය කරන්න නාලාගිරේ එව්වා. ඒ වගේම සංඝයා බේද කළා. මේ ඔක්කොම කරලා අදටත් අවීචි මහා නරකේ කිලෝමීටර් 1000ක ශරීරයක් ඇතුව තල් කඳන්සේ විශාල ඇන ගසා පොළවේ තද කරන ලද මහා දුකක් විඳිනවා. සෙලවෙන්නවත් බෑ. මහා දුක් දුම්නස් යමපල්ලන් දෙද්දි හෙලවෙන්නවත් බෑ. තල් කඳන්සේ ඇන ගසා පොළවට හිර කරලා තියෙන්නේ. බලන්න බුදු කෙනෙකුට ද්වේෂයෙන් කටයුතු කරන්න ගිහලා විඳිනා නිරා දුක. එහෙමනම් කාගේ හිතේ තරහ ඇති වුණත් සමහර ලාවට අපේ තරහව පිහිටන්නේ අම්මා කෙරෙහි, තාත්තා කෙරෙහි, පවුලේ වැඩිහිටිය අය කෙරෙහි, ගුරුවරු කෙරෙහි. එතකොට කොයිතරම්නම් නීච උපතක් කරා යන්න මේ ද්වේෂය හේතු වෙනවද? ආන්නේ කියන ද්වේෂයමයි බුදුරජාණන් වහන්සේ ද්වේෂය කියන මලකඩ ප්‍රහාණය කළා. ඊළඟට මෝහය කියන මලකඩ ප්‍රහාණය කරා. ඉරිසියාව, බද්ධ වෛරය, ගුණමකුකම්, දැඩි ගති, එකට එක කිරීම, මාන්නේ මේ කියන ලාමක අකුසල් මලකඩ බැහැර කළා. ඊළඟට භාග්‍යතුන් වහන්සේ මෝහය බැහැර කළා. මාන්නේ බැහැර කළා. එතකොට බුදුරජාණන් වහන්සේ මේ මාන්නේ බැහැර කරලා සම්පූර්ණයෙන්ම මාන්නෙන් තොර වූ කෙනෙක් බවට පත් වුණා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මාන්නේ ඇති වෙනවා කියන කරුණු 10කින්. කොහොමද මාන්නේ ඇති වෙනවා කියනවා? ඉපදුන ජාතිය මුල් කරගෙන. ඒක භාග්‍යතුන් වහන්සේට නෑ කියනවා. ඊළඟට ගෝත්‍රය මුල් කරගෙන ඇති වෙනවා කියන මාන්නේ. ඊළඟට කුල පුත්‍ර භාවය මුල් කරගෙන මං අසවල් කෙනාගේ පුත්‍රයා කියලා මාන්නේ ඇති වෙනවා කියනවා. දැන් අසවල් රජුරුවන්ගේ පුතා මං, අසවල් ඇමතියාගේ පුතා මං, අසවල් සිටුතුමාගේ පුත්‍රයා මං කියලා එහෙමත් කුල පුත්‍ර භාවයේ මුල් කරගෙන මාන්නෙනවා කියනවා. ඊළඟට වන්න පොක්කරතායවා තමන්ගේ ශරීරේ තියෙන පාට මුල් කරන් මාන්නෙනවා කියනවා. අනිත් අය කළුයි මම තමයි රන්වන් පාට. මම තමයි සුදු. එහෙම කියලා හිතන්නේ. එතකොට තමන්ගේ තියෙන රූප ස්වභාව මුල් කරගෙන මාන්නය ඇති වෙනවා කියනවා. ඊළඟට ධනේනවා තමන්ගේ තියෙන සල්ලි භාගෙ මුල් කරගෙන මාන්නෙනවා කියනවා. ඊළඟට අජ්ජනේනවා තමන් තුළ තියෙන හැකියාවන් මුල් කරගෙන තමන්ගේ තියෙන අධ්‍යාපනයෙන් තියෙන දැනුම මුල් කරගෙන දැන් සමහර අය හිතනවා මම ආචාර්ය උපාධිය වෙනකන් ඉගෙන ගත්තේ කියලා මාන්නෙන් ඉන්නවා. සමහර කෙනෙක් මම උපාධියක් කරා කියලා මාන්නෙන් ඉන්නවා. ඊළඟට මම කතිකාචාර්යවරයෙක් කියලා මාන්නෙන් ඉන්නවා. මම වෛද්‍යවරයෙක් කියලා මාන්නෙන් ඉන්නවා. තමන්ගේ දැනුමත් එක්ක තමන්ගේ හැකියාවත් එක්ක මාන්නේ ගන්නවා කියනවා. ඊළඟට කම්මායතනේනවා තමන්ට යම් කර්මාන්ත ආයතනයක් තියෙනවා නම් ආන්නේක මුල් කරගෙන මාන්නෙනවා කියනවා.
ඊළඟට විද්‍යාඨානේනවා ශිල්පායතනයක් තියෙනවා නම් හිතමු එයාට පිරිසකට උගන්වනවා. දැන් බුද්ධ කාලේ දිසාපාමොක් ආචාර්ය ඒ වගේම සමහර අය ඉන්නවා ගෝලයන් මෙච්චර තියාගෙන ඒ අයට යම් ශිල්පයක් දෙනවා. එතකොට ආන්නේක මුල් කරන් මාන්න එනවා කියනවා. ඊළඟට සුතේනවා පටිබාණේනවා බොහෝ ඇසූ පිරූ තැන් තියෙනවා නම් ඒ වගේම අමුතුවෙන් හිතලා දෙයක් ලෝකෙට ඉදිරිපත් කරන්න පුළුවන් පටිබාණ හැකියාවෙන් යුක්ත නම් අඤ්ඤතරෙඤ්ඤ තරේනවා වත්තුණා නොයෙකුත් දේවල් ගැන එක එක දේවල් ගැන එයාට හසල දැනුමක් තියෙනවා නම් මේ හැම එකෙම මාන්නෙනවා කියනවා. දැන් හොඳට පින්වත්නි ලෝකෙ දිහා බලන්න. ඔය විදිහට තමයි මිනිස්සු පිම්බිලා ඉන්නේ. ඔළුව උදුම් වාගෙන ඉන්නේ. ඉදිමිලා ඉන්නේ. එතකොට බුදුරජාණන් වහන්සේට ওই කිසිම ආකාරයකින් මාන්නයක් තිබුණේ නැහැ කියනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ මේ සාමාන්‍ය ලෝකයේ තුල මාන්න එනවා කියනවා 4 ආකාරයකින්. කොහොමද? ලාභය මුල් කරගෙන මාන්න එනවා කියනවා. දැන් හිතමු කෙනෙකුට හරියට ලැබෙනවා. එතකොට එයා මාන්නෙන් ඉන්න මට තමයි ලැබෙන්නේ. ඊළඟට තව කෙනෙක්ට මාන්න එනවා කියන යසසින්. දැන් එයා වටේ පිරිස ගොඩ ගැහෙමි කියන්නේ එකතු වෙනවා හරියට. හරියට එයාත් එක්ක කතා බස් කරනවා, ಗುಣ කියනවා. ඔන්න යසස මුල් කරගෙන මාන්න එනවා කියනවා. ඒ වගේම ප්‍රශංසාව මුල් කරගෙන එයාට හරියට පිරිස ಗುಣ කියනවා, ප්‍රශංසා කරන අරයා මෙහෙමයි කිය හරියට ප්‍රශංසා කරනවා. ඒකත් එක්ක මාන්න එනවා. කට්ටිය මං ගැන මෙහෙම කතා වෙනවා, මං ගැන මෙහෙම තමයි කියන්නේ කියලා ඔන්න මාන්න එනවා. ඊළඟට සැපේ මුල් කරගෙන මාන්න එනවා කියනවා. දැන් එයා යම් කෙනෙක් හොඳට වස්තුකාමයන් මුල් කරගෙන සැප විඳිනවා නම් ඒව මුල් කරගෙන එයා මාන්න ගන්නවා කියනවා. ඊළඟට දේශනා කරනවා ඒ යම් කිසි කෙනෙක් තවත් 5 ආකාරයකින් මාන්න ගන්න පුළුවන් කියනවා. මොනවද? ඇහැට පේන රූප මුල් කරගෙන, කනට ඇහෙන ශබ්ද මුල් කරගෙන, නාසයට දැනෙන ගඳ සුවඳ මුල් කරගෙන, දිවට දැනෙන රස මුල් කරගෙන, කයට දැනෙන පහස මුල් කරගෙන මාන්න ගන්න පුළුවන් කෙනයි. මම තමයි ප්‍රියමනාපු මන වඩන පංචකාමයේ විඳින්නේ මං තමයි කියලා ඔන්න 5 ආකාරයකින් මාන්නේ ගන්නවා කියනවා. දැන් ඔය හැම ආකාරයෙන්ම මාන්නේ බුදුරජාණන් වහන්සේ මුලින් උපුටලා දැම්මා. දැන් මේ පිංගිය බාවර ඉදිරියේ බාවරීගේ හිත පහදවනවා බුදු ගුණේ කෙරෙහි. බලන්න කොච්චර මේ ශ්‍රාවක මහරහතන් වහන්සේලා ශාස්ත්‍රුන් වහන්සේ කෙරෙහි අනිත් අයගේ හිත පහදවන්න කොච්චර මහන්සියක් කරන් තියනවද? ඊළඟට දේශනා කරනවා 6 ආකාරනුත් මාන්න ඇති වෙන්න පුළුවන් කියනවා. මොකද්ද? ඇස මුල් කරගෙන. දැන් කෙනෙකුගේ ඇස ස්වභාවයෙන්ම ලස්සනයි. හිතමු එයාගේ ඇස් නිල් පාටයි. දැන් බලන්න අපේ භාගතුන් වහන්සේගේ නේත්‍ර යුග්මය. භාගතුන් වහන්සේගේ බුදු නෙත මනස්කාන්ත වර්ණයෙන් යුක්තයි, පස් වර්ණයකින් යුක්තයි. ඇහි පිය තද නිල් පාටින් යුක්තයි. ඇහි ඉංගිරියාව තද නිල් පාටින් යුක්තයි. ඊට පස්සේ සුදු ඉංගිරියාව බබලන සුදු පාටින් යුක්තයි. ඇසිපිය රන්වන් පාටින් යුක්තයි. මේ විදියට මනස්කාන්ත අභිනීල නිතු සංගලක් බුදුරජාණන් වහන්සේට තිබුණේ. දැන් අද වර්තමානයේ එහෙම මහපුරුෂ ලක්ෂණ තියෙන ඇස් අපිට දකින්න නැහැ. නමුත් පොඩ්ඩක් ඇහැ ලස්සන වුණත් ඒකෙන් මාන්නේ ගන්නවා. ඔන්න කන හොඳට පිහිටලා තියෙනවා නම්, ඊට පස්සේ නාසය දිවකය හොඳට පිහිටලා තියෙනවා නම්, හොඳට හිතන්න පුළුවන් මනසක් තියෙනවා නම් මේ තමන්ගේ අභ්‍යන්තර ආයතන මුල් කරගෙනත් මාන්න එනවා කියනවා. ඊළඟට 7 ආකාරයනකුත් මාන්නේ තියෙනවා කියන මොකද්ද? ඔන්න මාන්නේ ඇති වෙනවා. ඊළඟට එයා මාන්නේ ඇති කරගෙන හිතනවා නම් මට තමයි මේවා තියෙන අනිත් අයට නෑ කියලා අනුන්ට ගලපලා බලනවා නම් ඔන්න ඇති වෙනවා කියන අතිමාන්නේ. ඊළඟට ඇති වෙනවා කියනවා මාන අතිමාන කියන ස්වභාවය. මාන්නෙත් තියෙන මට තමයි තියෙන්නේ කියලා හිතනවා. ආයෙ යා තුල ඇති වෙනවා මට තියෙන අනිත් අයට නැtei කියලා. මානයත් අතිමානයත් එකටම ඇති වෙනවා කියනවා. ඊළඟට අවමානේ
අනිත් අයට තියෙන මට තමයි මොකවත් නැත්තේ කියලා ඔන්න අවමානය ඇති වෙනවා. ඊළඟට අදිමානය ඇති වෙනවා. නැති දේවල් ඇතෙයි කියලා හිතෙනවා යාට. අදිමානේ. ඊළඟට අස්මිමානේ. මම මගේ ආත්මයයි කියලා අස්මිමානේ ගන්නවා. ඊළඟට මිත්‍යාමාන. වැරදි පිළිවෙලෙනුත් එයා මාන්නේ ගන්න. ඔය හැම විදියෙන් කොයි විදියෙන් ගත්තත් ඒකට කියන්න තියෙන මානෙ කියලා. ඔය සියලු ආකාර මානයන් බුදුරජාණන් වහන්සේට නැත්තටම නැති වෙලා තිබ්බේ කියනවා. ඊළඟට දේශනා කරනවා අට ආකාරයකිනුත් මාන්නේ තියෙනවා. මොකද්ද? ලාභයේ තියෙනකොට මාන්නෙන් ඉන්නවා. අලාභයක් කෙනකොට හීනමානෙ උපදිනවා. අයියෝ මගේ තිබ්බ එකක් නැති වුණා කියලා ඔන්න අවමානෙ හීනමානෙට යනවා. ඊළඟට පිරිස ගුණ කියා යනකොට ඔන්න මාන්නෙන් ඔළුව ඉදිමෙනවා. ඊට පස්සේ කට්ටිය කවුරුත් නැත්තම් ගුණ කියන්න ඕන හීනමානෙ ඇතුළේ ඉස්සර නම් පිරිස ගොඩාක් හිටියා දැන් වතුර ගුරක් දෙන්න මිනිස්සෙන්නේ නැහැ කියලා ඔන්න හීනමානෙට එනවා. ඊළඟට ඔන්න ප්‍රශංසා කරනකොට කට්ටිය වට කරගෙන ගුණ කියනකොට ඔන්න ඔළුව දිමෙනවා. මාන්නය ඇති වෙනවා. ඊට පස්සේ නිന്ദා අපහාස එනකොට ඔන්න හීනමානෙට යනවා. ඊළඟට සැප වැඩි වෙනකොට ඔන්න ඔළුව දුම්ම ගන්න මාන්නෙන්. දුක් පීඩා එනකොට කායික මානසික දුක් පීඩා එනකොට ආයි හීනමානෙට එනවා. ඉස්සර තිබුණ සැප දැන් මුකුත් නැහැ. කන්න දෙයක් නැහැ. කුසගිනි පීඩා, පිපාසයෙන් එන පීඩා, ලෙඩ රෝග වලින් එන පීඩා, මේ ඔක්කොම පීඩා විතරයි දැන් තියෙන්නේ කියලා දුක් එනකොට ඔන්න හීනමානෙ ඇති වෙනවා. ඔය සෑම මාන්නයක්ම බුදුරජාණන් වහන්සේට ප්‍රහීනයි කියනවා. ඊළඟට දේශනා කරනවා මම ශ්‍රේෂ්ඨය අතරේ ශ්‍රේෂ්ඨෙක්. ඊළඟට මම ශ්‍රේෂ්ඨයට සමාන කෙනෙක්. මම ශ්‍රේෂ්ඨයට වඩා හීන කෙනෙක් කියලා ඔන්න මාන්නෙනවා කියනවා. ඊළඟට මේ සමාන ලෝකේ සමාන අයින ලෝකේ මම ඒ සමාන අයට වඩා ශ්‍රේෂ්ඨයි. ඊළඟට සමාන අය අතරේ මමත් සමාන කෙනෙක්. සමාන අය අතරේ මම හීන කෙනෙක්. එයත් එක්ක මට පෑහෙන්න බෑ. ඔන්න හීනමානෙනවා. ඊළඟට හීන අය අතරෙත් දැන් සමහර අය ඉන්නවා සල්ලි භාගෙත් නෑ, රූප සම්පත්තියත් නෑ, ධන සම්පත්තියත් නෑ, හැකියාවක් නෑ. එහෙම හීනයි ඉන්නවා. හැබැයි මෙයත් ඒ අතරෙම කෙනෙක්. හැබැයි මෙයාට හිතනවා හීන අය අතරේ මට යම් දෙයක් කරන්න පුළුවන්. හීන අය අතරේ මම ශ්‍රේෂ්ඨයි. ඊළඟට මෙයා හිතනවා හීන අය අතරේ මමත් හීන කෙනෙක්. ඊට පස්සේ මෙයා කල්පනා කරනවා හීන අය අතරේ මම තවත් හීනයි. ඔන්න ඔහම කල්පනා කරනවා. දැන් බලන්න මේ හිතක මාන්නේ හැදෙන පැති තමයි මේ විස්තර කරන්නේ. බුදුරජාණන් වහන්සේට ඔය කොයියම් ආකාරයකින්වත් මාන්නේ නැහැ කියනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේට මාන්නේ අරඹය සිතුවිලි මාත්‍රයක්වත් හටගන්නේ නැහැ කියනවා. ඊළඟ එක තමයි යම් කිසි කෙනෙක් ಗುಣ මකනවා නම් ආන්නේ ගුණමකු බව ශාස්ත්‍රූන් වහන්සේ තුල නැහැ කියන මාන්නෙත් නැහැ කියනවා. අනුන්ගේ ගුණමකන බවත් නැහැ කියනවා. ඒ ගුණමකු බව සම්පූර්ණයෙන් ප්‍රහීන කරලා මුල් පිටින් ගලවලා කරටිය කැඩුණු ස්වභාවයට පත් කරලා ආයි කවදාවත් උපදින නැති ස්වභාවයට භාග්‍යතුන් වහන්සේ පත් කරලා තිබ්බේ කියලා පිංගිය බාවරී තාපසින් වහන්සේට කියා හිටිනවා. හන්දාහං කිත්ත ඉස්සාමි ගිරං වන්නූප සංහිතං කියනවා. බුදුරජාණන් වහන්සේගේ ගුණ ගඟ මම දැන් ලෝකයට හඬ නගා පවසමි. දැන් බලන්න පිංගිය මහරහතන් වහන්සේ. එහෙනම් බුදුරජාණන් වහන්සේට තියෙන ගුණ ගඟක්. ආන්නේ ගුණ ගංගාව මම දැන් හඬ නගා ලෝකෙට කියනවා. ඊළඟට විස්තර කරනවා තමෝනුදෝ බුද්ධෝ සමන්ත චක්ඛු ලෝකන්ත ගෝ සබ්බ භවාති වත්තෝ අනාසවෝ සබ්බ දුක්ඛප්පහීනෝ සච්චෞහයෝ බ්‍රහ්මේ උපාසිතෝ මේ. බලන්න මේ ශ්‍රාවක මහරහතන් වහන්සේලා බුදුගුණ කියන ලස්සන
කියනවා පින්වත් බාවරේ බමුණාණෙනි, ඒ අවිද්‍යා අන්ධකාරය සම්පූර්ණයෙන්ම මගේ ශාස්ත්‍රුන් වහන්සේ වනසා දැම්මා. සියලුම දේ දකින නුවණ භාග්‍යතුන් වහන්සේ තුල ඉපදලා තියෙන්නේ. තුන් ලෝකේම මුදුනට භාග්‍යවතුන් වහන්සේ පත් වුණා. හැම භවයෙන්ම එතරට වැඩියා. මතු එන්නට කිසිම කෙලෙසුන් බුදුරජාණන් වහන්සේ තුල නැහැ. හැංගිලාවත් කෙලෙසයක් භාග්‍යතුන් වහන්සේගේ හද මඩලේ නැහැ. සම්පූර්ණයෙන් කෙලෙස් ප්‍රහාණය කළා. සබ්බ දුක්ඛ පහිනෝ, සියලුම දුක් දුම්නස් බුදුරජාණන් වහන්සේ ප්‍රහීන කළා. සත්‍යව හෝ බ්‍රහ්මී උපාසිතෝ මේ, සත්‍ය තුලට පැමිණි ඒ සම්බුදු සමිදානන් ඇසුරු කරන්ට අනේ මටත් තිබුණනේ වාසනාව. දැන් බලන්නේ රහතන් වහන්සේ කියන හැටි. ඒ බුදුරජාණන් වහන්සේව ඇසුරු කරන්න අනේ මටත් තිබුණනේ වාසනාව කියනවා. ඊළඟට දේශනා කරනවා ද්විජෝ යතා කුම්බනකං පහය බහුප්පලංකානනං ආවසෙය්‍ය එවං පහං අපදස්සේ පහය මහෝ දදින් හංසරි වජ්ජපත්තෝ. කියනවා ඒ බුදුරජාණන් වහන්සේව සරණ ගියාට පස්සේ චූටි වනගොමුවක් අත්හරින කුරුළු පැටියෙක් වගේ ඒ චූටි වනගොමුවක් අත්හැරලා මහා වනාන්තරයක ඵල මල් දරන, මල් වලින් බර වෙච්ච, ඵල වලින් බර වෙච්ච මහා වනයේකට මං ගියා වගේ. දැන් ඔන්න චූටි කුරුළු පැටියෙක් ඉන්නවා. එයා ඉන්නේ පොඩි වනගොමුවක. දැන් මේ චූටි කුරුළු පැටිය අර පුංචි වනගොමුව අතහැරලා පලින් බර වෙච්ච, මලින් බර වෙච්ච මහා වනයේකට ඇතුළු වුණා වගේ කියනවා බුදුරජාණන් වහන්සේ සරණ යන්ට ලැබිච්ච එක. ඇයි බාවරී ළඟ ඉන්නකොට ඒ බාවරී දන්න ටික විතරයි තේරුම් අරගන්නේ. බුදුරජාණන් වහන්සේ ගාවට ගියාම සම්පූර්ණයෙන් මෙතරින් එතරට යන ධර්මයේ ඉගෙන ගත්තනේ. ඉගෙනගෙන මෙතරින් එතරට ගමන් කළානේ. අමා මහ නිවනේ පිහිටියානේ. කියනවා මේ ආකාරයෙන් මා ගැන දැනගන්න පොඩි දැනුමක් තිබුණ පිරිස මං අතහැරලා මහා ජලාශයකට බැස්ස හංස රාජයෙක් වගේ මම බුදුරජාණන් වහන්සේ ළඟට ගියේ කියනවා. බලන්න එතකොට මේ ශ්‍රාවකයෙකුගේ හිතේ, මහරහතන් වහන්සේ නමකගේ හිතේ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෙක් වීම ගැන තියෙන අභිමානය. ඉතින් පින්වත් අපිට මෙච්චර අභිමානයක් නැතත් අපිටත් යම් අභිමානයක් තියෙන්න ඕනේ. අනේ කොච්චර ලාභයක් දුනේ බුදුරජාණන් වහන්සේ සරණ යන්න ලැබිච්ච එක කියලා. ඊළඟට කියනවා යේ මේ පුබ්බේ ව්‍යාකංසු හොරං ගෝතම සාසනා ඉච්ඡාසි ඉති භවිස්සති සබ්බන්තං ඉති හේතිහං සබ්බන්තං තක්ක වඩ්ඩනං. මගේ ජීවිතේ කලින් මුණ ගැහිච්ච අය නම් කිව්වේ මට මේ වගේ දහමක්. හැබැයි ඒ මම දැනගත්ත කලින් දැනගත් ධර්මයට වඩා හාත්පසින් වෙනස් ධර්මයක් තමයි මම ගෞතම සාසනයෙන් ඉගෙන ගත්තේ. අනිත් අය කිව්වේ අතීතේ මෙහෙමයි උනේ මෙහෙමයි උනේ කියලා. මෙන්න මෙහෙම වෙයි කියලා කතා ගොඩක් තමයි මම ඉගෙන ගත්තේ. හැබැයි ඒව පස්සේ බලනකොට හරසුන් වචන ගොඩක් විතරක් වුණා. ඒ සියලු දෙනා මෙහෙම කියා හැදුවේ වාද ගොඩක් විතරයි කියනවා. දැන් බලන සාමාන්‍ය ලෝකයේ දෘෂ්ටි මතවාද හැදෙන දේ ගැනයි මේ පිංගිය මහරහතන් වහන්සේ කියන්නේ. මෙහෙම වුණා මෙහෙම වෙයි කියලා වාද හදන ධර්මයක් විතරයි කියනවා. කලින් මම දැනගෙන හිටියේ. ඊළඟට කියනවා ඒකෝ තමනුදාසීනෝ ජුතිමාසෝ පභංකරෝ ගෝතමෝ භූරි පඤ්ඤානෝ ගෝතමෝ භූරි මේදසෝ. ඒ බුදුරජාණන් වහන්සේ හුදකලාවේම වසමින්
මේ අවිද්‍යා අන්ධකාරය සම්පූර්ණයෙන්ම දුරු කළා. නුවණින් හැමතැන ඒ භාග්‍යවතුන් වහන්සේ බබලනවා. තුන් ලෝකේටම එළිය බෙදන ඒ ගෞතමයාණන් වහන්සේ තමයි මහා පැනවතානෝ. ඒ ගෞතමයාණන් වහන්සේ තමයි මහා නැනවතානෝ කියලා බුදුරජාණන් වහන්සේගේ ගුණ වදාලා. බලන්න අපේ ශාස්ත්‍රුන් වහන්සේගේ ශ්‍රාවකයෝ කොච්චර වාසනාවන්තද. සරණ ලබාගෙන ශාස්ත්‍රුන් වහන්සේ උදාර ප්‍රශංසාවෙන් ප්‍රශංසා කරනවා. ඊළඟට කියනවා යෝ මේ ධම්ම මදේසේසි සන්දිට්ඨික මකාලිකං තණ්හක්කය මනීතිකං යස්ස නත්ති උපමාක්වචි කියනවා. ඒ ධර්මයේ ඒ ශාස්ත්‍රුන් වහන්සේ වදාරන ධර්මයේ කාලයකට අයිති නැහැ. අතීත අනාගත වර්තමාන කියලා ඒ කාලත්‍රයට අයිති නැහැ. මෙහිදීම අත්දකින්න පුළුවන් සන්දිට්ඨික විපාක තියෙනවා. ඇයි මහරහතන් වහන්සේ ජීවිතේ මරහතටපත් උනානේ. ඊළඟට පවසනවා සදහම් පවසාලු මට ලොවේ සිටී විද කිසිවෙක් ගෙවා දැමූ හැම තණ්හා කෙලෙස් සුවදුරුත් නැති කළ ඒ බුදු සමිදානන් ගැන පවසන්නට උපමා නැත. ඒ සම්පූර්ණයෙන්ම තණ්හාව ගෙමලා දමලා කෙලෙසුන් උදුරා දමලා සම්පූර්ණ ජීවිතයට තියෙන කෙලෙස් වලින් හටගන්න උවදුරු නැති කරලා දාපු බුදු සමිදානන් ගැන පවසන්ට අනේ මංගාව උපමා නැහැ කියනු. ඒ උපමා විෂය භාග්‍යතුන් වහන්සේ ඉක්ම ගිහිල්ලා. ඉතින් ඔය විදියට හරි ලස්සනට මේ පිංගිය මහරහතන් වහන්සේ බාවරී තාපසින් වහන්සේ ඉදිරියේ බුදුරජාණන් වහන්සේගේ ගුණ වර්ණනා කළා. ඉතින් පින්වත්නි අපේ ජීවිතෙත් ඒ ශාස්ත්‍රෝන් වහන්සේ ගැන පහදින්න අපි උත්සාහ කරන්න ඕනේ. බුදුරජාණන් වහන්සේමයි වදාළේ සද්ධාති තථාගතස්ස බෝධින්. තථාගත බුදුරජුන්ගේ අවබෝධය යමෙක් අදහයි නම් ඔහු ශ්‍රද්ධාවන්තයෙක් කියලා. එහෙනම් යම් කිසි කෙනෙක් බුදුරජාණන් වහන්සේ සරණ යනවා නම් හිත පහදවාගෙන ධර්මයේ සරණ යනවා නම් ආර්ය සංඝයා සරණ යනවා නම් එපමණකින්ම උපාසකෙක් වෙනවා. එපමණකින්ම උපාසිකාවක් වෙනවා. එහෙමනම් බලන්න උපාසක උපාසිකා භාවයේ ප්‍රතිඥා දෙන්නේ උතුම් තිසරණෙන්. එතකොට ශාසනයේ මත්තු වෙච්ච මුල්ම කාලේ බුදුරජාණන් වහන්සේ වදාළේ පැවිදි වෙන්නත් තිසරණේ සරණ කර ගැනීම ප්‍රමාණවත් කියලා. සරණාගමන උපසම්පදාව තමයි මුලින්ම තිබුණේ. පැවිද්දත් උපසම්පදාවත් මුලින්ම පිහිටනවා තෙරුවන් සරණ යෑමෙන්. ඒසා බලවත් දෙයක් තමයි අපි මේ බුද්ධං සරණං ගච්ඡාමි, ධම්මං සරණං ගච්ඡාමි, සංඝං සරණං ගච්ඡාමි කියලා සරණ යන උතුම් සරණ. බුදුරජාණන් වහන්සේ වදාළ ඒතං කෝ සරණං කේමං. මේ සරණ තමයි බිය නැති සරණ. ඒතං සරණ මුත්තමං. මේ සරණ තමයි උතුම්ම සරණ. ඒතං සරණ මාගම්ම. ඒ උතුම්ම සරණට පැමිණිලා සබ්බ දුක්ඛා පමුංචති. සියලු දුකින් අත මිදෙනවා කියලා භාගතුන් වහන්සේ වදාළේ. ඉතින් දැන් පිංගිය මේ විදියට පිංගිය මහරහතන් වහන්සේ මේ විදියට කරුණු කියද්දී බාවරී තාපසින් වහන්සේගේ හිත ගොඩාක් පැහැදුනා. ඉතින් ඒ කරපු බුදුගුණ විස්තරය අහපු අපිටත් ඒ භාග්‍යවතුන් වහන්සේ කෙරෙහිම හිත පහදවාගෙන ඒ පැහැදුණු සිතින් ගෞතම සාසනය තුල යෙදෙමින් ධම්මානුධම්ම පටිපදාවෙන් යුක්ත වෙලා අපටත් ඒ අමා නිවන් මඟ පුරුදු කරගන්න වාසනාව උදා වෙත්වා. සාදු සාදු සාදු. අද දවසේ දහම් ප්‍රදීප වැඩසටහන සඳහා අනුග්‍රහය දක්වන්නේ පින්වත් චරිතා චතුරන්දි මහත්මිය ඇතුළු පවුලේ පින්වතුන් විසින්. ඉතින් මේ විදියට රැස් කරපු සියලුම පුණ්‍ය ධර්මයන් අපි අනුමෝදන් කරමු පින් කැමති දෙවියන්ට. පොළොවාසී දෙවියන්ගේ පටන් අකනිටා බඹලව තෙක් වැඩ සිටින සියලු දිව්‍ය බ්‍රහ්ම නාග සමූහයා මේ පින් අනුමෝදන් වෙත්වා. දෙවියන්ගේ දිව්‍ය අසීසුරු වැඩි දියුණු කරගෙන දෙවියෝ සැපවත් වෙත්වා. පින්වත් චරිතා චතුරන්දි මහත්මිය ඇතුළු පවුලේ සියලු දෙනාට ඔබ අප සෑම සියලු දෙනාට ධාර්මික රැකවරණ සලසත්වා. දෙවියෝද වහවහ චතුරාර්ය සත්‍ය ධර්මය
අවබෝධ කරගනිත්වා. සාදු සාදු සාදු. ඒ වගේම රැස් කළ මේ පින අපගේ ගුරු දේවෝත්තම පරම පූජනීය පින්වත් ලොකු ස්වාමින් වහන්සේ අනුමෝදන් වෙත්වා. ගුරු දේවයන් වහන්සේ මේ පුණ්‍යානුභාවයෙන් නිදුක් වෙත්වා, නිරෝග වෙත්වා, සුවපත් වෙත්වා, තිරජීවනයේ ලබත්වා. ගෞතම බුදු සසුනේම චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න මේ පිනත් හේතු ආසනා වෙත්වා. සාදු සාදු සාදු. ඒ වගේම රැස් කළ සියලු පුණ්‍ය ධර්මයන් මහමෙවුනා වාසී සියලු පින්වත් ස්වාමින් වහන්සේලාටත්, ලංකා වාසී ලෝක වාසී ගෞතම සසුනේ පිළිවෙත් පුරන ගරුතර මහා සංඝරත්නයටත් මේ පින් අනුමෝදන් වෙත්වා. අනගාരികා මෑණියන් වහන්සේලාටත්, අනගාരിക උපාසක පින්වතුන්ටත් අනුමෝදන් වෙත්වා. අප සෑම සියලු දෙනාටම ගෞතම බුද්ධ ශාසනයේ උතුම් ධර්ම අවබෝධය ලබන්න වාසනාව උදා වෙත්වා. සාදු සාදු සාදු. ඒ වගේම රැස් කළ මේ පින දිදුලි යසස්මා දියණියටත්, ඒ වගේම ජන්මදිනයේ සමරන චරිතා චතුරන්දි මහත්මියටත්, පවුලේ ස්වාමි පුරුෂයාටත්, පවුලේ සියලු දෙනාටත් මේ පින් අනුමෝදන් වෙත්වා. සිලිනා අතුකෝරළ මහත්මිය ඇතුළු පවුලේ සියලු දෙනාටත් මේ පින් අනුමෝදන් වෙත්වා. සෑම සියලු දෙනාටම මේ රැස් කළ ධර්ම දානමේ පිනේ අනුහසින් තුනුරුවනේ සූවිසි මහා ගුණ බලයෙන් දෙව්රක වරණින් නිදුක් නිරෝගී සුවපත් භාවය තිරජීවනයේ සලසේවා. කරන කියන ධාර්මික සියලු කටයුතු, දුවා දරුවන්ගේ අධ්‍යාපන කටයුතු ਸਰව ප්‍රකාරයෙන්ම සාර්ථක වේවා. සියලු දෙනාටත් ගෞතම බුදු සසුනේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරන්න මේ පින් හේතු වාසනා වෙත්වා. සාදු සාදු සාදු. ඒ වගේම රැස් කළ මේ සියලු පුණ්‍ය ධර්මයන් ශ්‍රද්ධා කාර්ය මණ්ඩලයේ සියලු දෙනාටත්, ශ්‍රද්ධා මාසික ධර්ම දාන සමාජික සියලු පින්වතුන්ටත් අද දවසේ මේ උතුම් ශ්‍රී සද්ධර්මයේ ශ්‍රවණය කළ ඔබ සියලු දෙනාටත් අනුමෝදන් වෙත්වා. ඒ මේ අප සෑම සියලු දෙනාටම නිදුක් නිරෝගීව සුවසේ උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න වාසනාව උදා වෙත්වා. සාදු සාදු සාදු. සියලු දෙනාට තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්මදේශනා ශ්‍රවණය කිරීමට ශ්‍රද්ධා ඩේලි YouTube චැනලය සබ්ස්ක්‍රයිබ් කරන්න.